දෙවියන් වහන්සේලා දේශනා කරපු යථාර්ථය හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේ එකක්වත් කරන්න බෑ. ඉතින් මේ දිනවල දිගින් දිගටම ඔබට පින් කරගන්න හැටි, පින් කරගන්න විදිය දිගින් දිගටම කතා වෙනවා. දේශනා මාලාවල වලින් ඔබට ඕනි තරම් මේක ඇහිලා ඇති. ඉතින් ඔබ දිගටම පින් කරන පිරිසක්. දිගටම පින් කරනවා කියන එක විතරක් පින්දුරි ප්‍රමාණවත් නැහැ. හොඳම උදාහරණය දැන් ඔබත් එක්ක එකට එකතු වෙලා පින්කම් කරපු පිරිස ඇතිනේ නිවන් දකින්න කැමැත්තේ. නමුත් අද මේ දේශනාව අහන්නේ ඒ කෙනා නැහැ. ඒ කෙනා වෙන මොකක් හරි වැඩක්. නමුත් ඔබ දේශනාව අහනවා. නමුත් ඔබ දෙන්න එකට එකතු වෙලා තමයි මේ පින කළේ. එතන අපි ගත්තොත් එහෙම දෙන්න මේක සමානවම පින් කරගත්තා කියලා ඒ වෙලාවේ. නමුත් මේ වෙලාවේ ඒ කෙනාට පින පරිසම් දෙන්න ඕන කරන විපාකෙ සැකසෙන්නේ නැහැ. ඒ පින ඇදලා එන්නේ නැහැ. හැබැයි පින තියෙනවා. ඔබට ඒක වුණා. දැන් මේ වෙලාවේ ඔබගේ පින ෂෙයා වෙනවා. එයාගේ පින ලෝඩ් වෙලා තියෙනවා. පින ඇදිලා ආවේ නැහැ. සැකසීලා තියෙනවා පින. නමුත් ඔබගේ පින දැන් ෂෙයා වෙනවා. එහෙනම් පින්වතුනි මේ පින් කරනවා කියන එක විතරක් ප්‍රමාණවත් නැහැ. ඔබට නිවන් දකින්න ඕන කරන වැඩ පිළිවෙල සකස් ගන්න. ඔබට තව යමක් කරන්න තියෙනවා පින්වතුනි. ඔබගේ හිත, කය වචනය මේ තුන් තැනම ඔබ කරගත්ත පින් වල විපාක ඇදිලෙන්න පුළුවන් විදිහට තියා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි පින්වතුනි මේ ප්‍රතිඵල හම්බෙන්නේ. දැන් සමහර ඇත්තෝ ඉන්නවා. ඔබ දන්න පිරිසම ඉන්නවා. ඒ මිනිස්සු පුදුම විදිහට පින් කරනවා. ඒ වගේ තමයි පවුත් කරනවා. දෙකම කරනවා. පින්වතුනි කරන දෙකෙහිම ප්‍රතිවිපාක තියෙනවා. දැන් කාටවත් කියන්න බෑ පින්වතුනි මිනිස්සේ පව් කළ පමණින් අපාගත වෙනවා කියලා. එහෙම කියන්න බෑ. ඒ වගේම කියන්න බෑ කෙනෙක් පින් කළ පමණින් දිව්‍ය ලෝක හෝ අරියත්වයේ සාක්ෂාත් කරනවා කියලා එහෙම කියන්නත් බෑ. ඔබ මේ කාරණා හොඳට අහලා ඇති. පින් කළ පමණින් පින්වතුනි ඔබට මේ නිවන සාක්ෂාත් කරන්න බෑ. හැබැයි කවදා හරි සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක හරි. පව් කළ පමණින් කෙනෙක් අපාගත වෙන්නෙත් නැහැ. මොකද පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා කුසලයෙන් පුළුවන් ඔබ කරගත්ත පව් අහෝසි කරන්න. කොහොමද කුසලයෙන් ඔබ කරගත්ත පව් අහෝසි කරන්නේ? ඒ හොඳට තේරුම් ගන්න ඕන පින්වතුනි. දැන් අපි එහෙම අහලා තිනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණී කියලා. මං අහලා තියෙන එකක් පොඩි කාලේ. ඒක වැරදිද දන්නේ නැහැ. මං කියපු පද. දැන් ඒ කියන කාරණාව ඔබට සමහර විට කෙනෙකුට දැන් හිතනවා ඇති ඒක වැරදිනේ කියලා. තව කෙනෙකුට හිතනවා ඇති ඒක හරිනේ කියලා. පින්වතුනි ඒක වැරදි කියන්න බෑ. ඒක හරි කියන්නත් බෑ. තේරෙන්නේ නැතු. උපන් දාසිට කරපු පව් නැත. වරක් වැන්දොත් කැලණි. ඕකෙන් අපිට තේරුම් ගන්න තියෙන කොටස තමයි පින්වතුනි. පව් අහෝසි කරන්න පුළුවන් කැලණි විහෙර වැන්දොත් එහෙමද? ඒකෙන් තේරුම් ගන්න ඕන කොටසක් තියෙනවා පින්වතුනි. දැන් බලන්නකෝ තථාගතයන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉඳපු කාලේ මිනිසෙක් කියන කාන්තාව එතුමියව මරන්න ආපු එතුමියගේ ස්වයං පුරුෂයා අර කන්දක් උඩට එක්කන් ගිහිල්ලා එතුමියව රවට්ටගෙන අන්තිමට එතුමිය මොකද කරේ? එතුමාව රවට්ටලා කන්දෙන් පහළට තල්ලු කරා ඒ මිනිස්සයා. තල්ලු කරලි වෙලා ආ බුදුහාමුදුරු මුණ ගැහෙන්න. ඒලා බුදුහාමුදුරු කියනවා දේශනා කළා කවදාකවත් බුදුපියාණන් වහන්සේ මේ වෙලාවේ ඒ මනුස්සයට බැන්නේ නැහැ. දැන් මේ කරලා ඇවිල්ලා තියෙන්නේ මේ මනුස්ස ඝාතනය.
නමුත් මනුෂ්‍ය ඝාතනය කරා කියලා දැන් පාප කර්මයක් වුණා කියලා හොඳටම දන්නවනේ. ඒ පාප කර්මය අහෝසි කරගන්න පුළුවන් ටික උන්වහන්සේ දේශනා කළා ඒ නෝනාට. ඒ වගේ ඔබ හොඳටම දන්න කාරණාවක් තමයි අඟුලිමාල් මහරහතන් වහන්සේ. ඉතින් අඟුලිමාල කියන පුද්ගලයා ඉහිකල ඉතින් මහා පාප කර්ම කරගත්තා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරා මේ ලෝක ධාතුවේ වටිනම දේ ඒ තමයි ඒ කරපු ඔක්කොම පව් අහෝසි කරගන්න මාර්ගයක් දේශනා කළා. අහෝසි කරගන්නවා කියලා කියන්නේ පින්වතුනි ඒ පව නැති වෙලා යනවා කියන එකම නෙමෙයි. ඒ කියන්නේ ඒ පව එන්න තියෙන හේතුව නැහැ. අන්නේ ක්‍රමයේ කියලා දෙනවා. ඒකට කියන කුසලයේ කියලා. එතකොට කැලණි විහෙර වැන්දහම වෙන්නේ කරපු පාප විපාක ඇදලා එන්න තියෙන හේතුව ඒ වෙලාවට නැහැ. මොන වෙලාවටද? කැලණි විහෙර වඳින වෙලාවට. මොකද ත්‍රිවිධ රත්නය කෙරෙහි වන්දනාවකුයි ඔය කරන්නේ. ත්‍රිවිධ රත්නය කෙරෙහි වන්දනාවක් කරන වෙලාවේදී පින්වතුනි ත්‍රිවිධ රත්නයේ තියෙන සුද්ධ ගතියට සුදු ගතියට හිත නැමී හිටින වෙලාවක් ඔය. ඒ සුදු ගතිවල කොහෙවත් නැහැ පින්වතුනි තව කෙනෙකුට හිංගියක් හිංසාවක් කරනවා කියලා. තව කෙනෙකුට කරදරයක් කරනවා කියලා. තව කෙනෙක්ව විනාශ කරලා දානවා කියලා. අධික ලෝභකමක් නැහැ. අධික රාගයක් නැහැ. අධික තණ්හාවක් නැහැ. ඔය මොනවත් නැහැ ওই වෙලාවට. ඔය හිතේ තියෙන පින්වතුනි මේ ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයට මාගේ নমස්කාරය කියලා ඒ වන්දනා කරගන්න මොහොතේදී කැලණි වෙහෙර අපි ඒ කැලණි කියන වචනේ අයින් කරා. අන්නේ වෙහෙර වන්දනා කරගනිද්දී විහාරයේ වන්දනා කරගනිද්දී උතුම් විහාරයේ වන්දනා කරගන්න වෙලාවේදී හිතේ ගොඩ නැගිලා තියෙන පිංගුතුනි සුද්ධ ගතිය. ආන්ගේ සුද්ධ ගතිය තියෙන වෙලාවේදී පාප විපාකයක් ඇදිලෙන්න තියෙන හේතු බොහෝසේ අඩුයි. ඇදලා දෙන්න තියෙන හේතු නැහැ. හිතකට නම් ඇදලා දෙන්න කිසිම හේතුවක් නැහැ. නමුත් වෙනත් ආකාරයෙන් විපාකයක් ඇහිලා කයකට පරිසම් දෙන්න පුළුවන්. එහෙම වෙන්න බැරි නෑ. එහෙම වෙන්න පුළුවන්. නමුත් හිතට ඇදිලෙන්න තියෙන හේතු අඩුයි. දැන් ඔබ හොඳටම දන්න කාරණා කීපයක් උදාහරණ විදිහට කියන්නම් ඉස්සරහට. එතකොට පින්වතුනි ඔබ කරගත්ත පුණ්‍ය ශක්තිය විතරක් මදි පින්වතුනි මේ ගමනේ යන්න. ඒ පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මක කරන්න ඔබට වීරවන්තව යමක් කරන්න වෙනවා. ඒ තමයි පින්වතුනි ඔබගේ හිත රැක ගන්න එක. ඔබගේ හිත රැක ගන්නවා කියන එක පින්වතුනි මේ ලෝකේ කරන් තියෙන අමාරුම වැඩේ ඒක තමයි. සහ ලේසිම වැඩෙත් ඒක තමයි. සහ එක් ප්‍රයෝජනවත් වැඩෙත් ඒක තමයි. හිත රැක ගන්නවා කියන එක. මොකද පින්වතුනි හිත රැක ගන්නවා කියන එක එහෙම ලේසි පාසුට කරන්න බෑ. ඒකට හේතුව තමයි ඔබ දන්නවා මේ හිත අනිච්චයි කියලා. හිත අනිච්චයි කියලා කියන්නේ මේ හේතුවක ඵලයක් කියලා. එතකොට මේ හේතුවක ඵලයක් විදිහට ගොඩනැගෙන හිත ආරක්ෂා කරගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ නිසාම තමයි පින්වතුනි මේ දෙගෙන් දෙකටම ස්වාමින් වහන්සේලා ඔබ සියලු දෙනාට මේ දේශනා කරන්නේ පුළුවන් තරම් පින් කරගන්න. ඒ වගේම තමයි මේ දවස්වල අපි වැඩිපුර කතා කරනවා මේ හිතේ සුදු ගති තියාගන්න කියලා. සුදු ගති පුහුණු කරන්න කියලා. සුදු ගති පුහුණු කරොත් තමයි පින්වතුනි ඔබ සුදු ගතියක ඉන්න වෙලාවක විපාක දෙන නිවන කියන එක සාක්ෂාත් වෙන්න ඕන කරන ක්‍රමවේද සැකසෙන්නේ. මොකද මනුස්ස ශරීරයක් වෙලා තිබුණු ඵලියට සුගතියේ නෙමෙයි තියෙන්නේ. මනුස්ස ශරීරයක් නම් තියෙනවා. මනුස්ස ශරීරයක් තිබුණු ඵලියට පින්වතුනි හිත සුගති නැහැ. හැබැයි බුදු පියාණන් වහන්සේ ධහම දේශනා කරේ කාටද? දුගති සත්වයාටද? සුගති සත්වයාට. බුදු පියාණන් ධහම දේශනා කරේ සුගති සත්වයාට. කවුද ඔය සුගති සත්වයා කියලා කියන්නේ? මේ මනුස්ස ශරීරයක් තියෙන කෙනාද? මනුස්ස ශරීරයක් තියෙන කෙනා සුගති සත්වයා කියලා කියන්න බෑ හැමතිස්සෙම. එහෙනම් ඔබ මිනිසුන්ට බනින්නේ වෙලාවකට බනිනවනේ සමහර මිනිසුන්ට බනිනවා බල්ලා කියලා. ඉතින් මනුස්ස ශරීර මිනිස්සුෙකුට ඒ බල්ලා කියන්නේ.
වැරදිනේ කියන එක එතකොට. බල්ලා කියන්න ඕන හරිනම් කාටද? බල්ලෙකුට. බල්ලෙකුට නෙමෙයි බල්ලා කියන්නේ මිනිස්සෙකුට බල්ලා කියනවා. දැන් මේ කියන එක වැරදිනේ. සමහර මිනිස්සෙකුට කියනවා නරියා කියලා. ඇයි නරියා කියන්නේ? ඉතින් මිනිස්සෙකුට නෙමෙයි නරියා කියන්නේ. සමහර මිනිස්සෙකුට කියන කොටියා කියලා. ඇයි කොටියා කියන්නේ? මේ මිනිස්සෙක්ගේ මුණ දිහා බලන කොටියා කියනවා. මේ මිනිස්සයා නම් කොටියෙක් වගේ කියනවා. මිනිස්සෙක්ගේ මුණ දිහා බලාගෙන කියන පෙරේතයා කියලා. ඔබ කියලා ඇතිනේ. මම මේ කියන්නේ මේ විහිළුවට කියන එකක් නෙමෙයි. ඇත්තටම ඔබ කියන්නේ මේ නම් මහා පෙරේතෙක් කියලා. තව කෙනෙකුට කියන පෙරේති කියලා. ඉතින් මේ මනුස්ස ශරීරයක් දිහාම බලන් පෙරේතයා පෙරේති කියන්නේ ඇයි? කොටියා කියන්නේ ඇයි? ඇඹලයා කියන්නේ ඇයි? බල්ලා කියන්නේ ඇයි? නරියා කියන්නේ ඇයි? හිවලා කියන්නේ ඇයි? ඇයි මේවා කියන්නේ? ඒ කියන්නේ පිටුතුනේ ඒ වෙලාවේදී ඒ මනුස්ස හිතේ ඒ මනුස්ස ශරීරය ඇතුලේ තියෙන හිතේ ගතිය සැකසීලා තියෙන්නේ පාප කර්ම ඇදෙන්න. ගතිය සැකසීලා තියෙන්නේ පුණ්‍ය කර්ම ඇදෙන්න නෙමෙයි. කරපු පාප විපාක ඇදෙන්න. මොකද පින්වතුනි මනුස්ස ශරීරයක් තිබ්බට ඒ වෙලාවේ හිතේ හටගන්නේ බලු ගති නම් දැන් ඒ මනුස්සයාට කියනවා බල්ලෙක් කියලා. බලු ගති නම් හැදෙන්නේ පින්වතුනි හිත ඇතුලේ. දැන් ඒ මනුස්සයා බල්ලෙක් තමයි. නමුත් මනුස්ස ශරීරයක් තියෙනවා. ওই වෙලාවේදී හදිසියවත් පින්වතුනි ওই හිත ඒ මනුස්සයා මැරුණොත් අනිවාර්යයෙන්ම කැමති උනත් අකමැති උනත් බලු ශරීරයක් එක්ක බල්ලෙක් කියලා උපදිනවම තමයි. හැබැයි පින්වතුනි ඒ වෙලාවේ බල්ලෙක් කියලා ඒ මනුස්සයා උපදින්නේ ඒ වෙලාවේ මැරුණොත්. ඒ මනුස්සයා එහෙමම යනවා විහාරයට. විහාරයට ගිහිල්ලා වෙලා වන්දනා කරනවා ත්‍රිවිධ රත්නය කෙරෙහි. හිත පහදවගෙන වන්දනා කරනවා. ඒ වෙලාවේ මනුස්සයා මැරුණොත් එහෙම සුගති ලෝකෙක උපදිනවා. දැන් මීට පැයකට කලින් මැරුණා නම් එහෙම කොහෙද උපදින්නේ? තිරිසනෙක් කියලා බල්ලෙක් කියලා උපදින අනිවාර්යයෙන්ම එහෙමයි. හැබැයි විහාරයට ගිහිල්ලා වන්දනා කරන වෙලාවේදී ඒ මනුස්සයාම මැරුණොත් දැන් උපදිනවා සුගති ලෝකෙක. එහෙනම් දැන් ඔබට තේරුම් ගන්න ඕන පිටුතර කෙනෙක් කැමති ඇති මැරුණාට පස්සේ සුගතිගාමී වෙන්න. කෙනෙක් කැමති ඇති මැරුණාට පස්සේ බ්‍රහ්ම ලෝකයකට එහෙම යන්න. බොහෝ කෙනෙක් ඉතින් දැන් මේ නිවන ගැන අහලා තියෙන නිසා හැමෝම කැමති හදිසියවත් මැරුණොත් නිවන කරගන්න කලින් මේ අත්බැවේ කොහේ උපදින්නද? සුගති ලෝකෙක උපදින්න. සුගති ලෝකෙක උපදිනවා කියන එක පින්වතුනි ඔහේ නිකන් ප්‍රාර්ථනා කරන් හිටියට එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒව නිකන් බොරු කතා. එහෙම ප්‍රාර්ථනා කරන් හිටියා කියලාවත් අදිෂ්ඨාන කරන් හිටියා කියලාත් එහෙම කරන්න බෑ. සුගති උප්පත්තිය සැකසෙන්න නම් පින්වතුනි සුගති ගතිය තියෙන්න ඕනේ. ආන්ගේ සුගති ගතිය ඔබගේ හිතේ දිගටම පවත්වා ගැනීම උදෙසා තමයි පින්වතුනි මේ දිගින් දිගටම ඔබට මේ සුදු ගති ගැන මේ දේශනා කරන්නේ. සුදු ගති කියලා කියන්නේ පින්වතුනි මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන සුගති ලෝකවල උප්පත්ති සැකසෙන පිරිස ගාව තියෙන විශේෂ ගති. ආන්ගේ ගති ගැන පින්වතුනි මේ දිගින් දිගටම දේශනා කරන්නේ ඒ ගති මෙන්න මෙහෙම ගති තියෙනවා මෙන්න මෙහෙම ගති තියෙනවා මෙන්න මෙහෙම ගති තියෙනවා මේ ඔක්කොම අපිට දේශනා කරන්න පින්වතුනි ඒ ගති වල පිහිටලා ඉන්න පුළුවන් තරම්. මොකද පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ නිර්මල සද්ධර්මය උන්වහන්සේ දේශනා කරේ සුගති සත්වයාට. එහෙනම් ඔබගේ හිත පින්වතුනි සුගති ස්වභාවයක තියෙන වෙලාවකදී විතරයි බුදුබණ ඔබට තේරෙන්නේ. ඔබට අත්දැකීම ඕන තරම් ඇති. හොඳට බලන්න පින්වතුනි ඔබට යක්ෂයෙකුට වගේ කේන්ති ගිය වෙලාවේදී ඔබගේ හිතට බුදුබණ ආවද? ඔබ අධික කාමුකව අර උරු මඩ වලේ ඉන්න වෙලාවකදී ඔබට බුදුබණ ආවද?
අධික ලෝභයෙන් තමන්ගේ දේවල් කෙරෙහි කටයුතු කරන වෙලාවකදී බුදුබණ ආවද? අධික පෙරේතකමින් කෑමක් කන වෙලාවේදී අධික පෙරේතකමින් යමක් දිහා බලන වෙලාවේදී යමක් ඇසුරු නිසුරු කරන වෙලාවේදී ඔබගේ හිතට බුදුබණ ආවද? ඔබ කියන්නේ අනේ මං ඒ වෙලාවේ මතක් කරගන්න හැදුවා හරි ගියේම නැහැ. ආවෙම නැහැ. ඇයි? බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරේ නැහැ පෙරේතයින්ට. බුදු පියාණන් බණ දේශනා කරේ නැහැ බල්ලොන්ට. බලු ගතිය පිංගුතුනි හිතේ ගොඩ නැගුණොත් ඒ වෙලාවට ඔබ අහපු කිසිම බණක් ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තමයි හැටි. ඒ කියන්නේ පිංගුතුනි මේ බුදු බණ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සුගති ගතියක් තියෙන වෙලාවකදී විතරයි. සුගති ගතියක් තියෙන වෙලාවකදී විතරයි පිංගුතුනි ක්‍රියාත්මක වෙන්නේ. සහ ඒ වෙලාවකදී විතරයි පිංගුතුනි ඔබ කරගත්ත මහා පිං ඇදිලා එන්නේ. ඒක තමයි පිංගුතුනි මේ සමනන්තරය කියලා කියන්නේ ඔබ කරපු සියලුම විපාක ඇදිලා එන්න තියෙන. කෙනෙක් පැවිදුණාට පස්සේ පිංගුතුනි ඒ පැවිදි වෙච්ච පරිසරය හැමතිස්සෙම සුගති ගතිය පිහිටවන්න උදව් කරන පරිසරයක් නම් තියෙන්නේ. ඒ ස්වාමින් වහන්සේට ඒ ස්ථානයේ නිවන් දකින්න ඕන කරන බණක් තියෙනවා නම් උන්වහන්සේගේ කැමැත්ත අකමැත්ත අදාළ නැහැ. උන්වහන්සේට අරිහත් වෙන්න ඕන කරන සියලුම හේතු සැකසෙනවා. ඒක නිසා වෙන්නේ නැති නේද පින්වතුනි? බුදු පියාණන් වහන්සේ දකින කොල්ල කුරුට්ටු ටික පැවිදි කරගත්තේ. ගෙදර තියලාවේ නැත්තේ. නිකම්ම නෙමෙයි එහෙම කරන්නේ. මොකද පින්වතුනි දරුවෙක් අරගෙන ඇවිල්ලා ඉවර වෙලා සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලානන් වහන්සේ කාශ්‍යපයන් වහන්සේලා ඉන්න තැනකින් තිබ්බ ගමන් වටේ පිටේ බලනකොට කනට ඇහෙන දේවල් වලින් හැම තිස්සෙම පින්වතුනි වෙහෙර වන්දනා කරන්න ඕන දේවල් තමයි ඇහෙන්නේ පේන්නේ. ඒ නිසා පින්වතුනි ඒ කිසිම වෙලාවකදී ඒ හිතේ සුගති වැඩෙනව හැරෙන්න දුගති වැඩෙන්න හේතු නැහැ. ආන් එහෙම පරිසරයක් තියෙනවා පන්සලේ. ආන් එහෙම පරිසරයක් තියෙනවා පන්සලේ. ආන් ඒ පරිසරයේ තියෙනකොට ඒ හිතේ සුගතිය තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මේකෙන්දනේ සිවුරක් දාගත්ත පළියට සිවුරක් පරවගත්ත පළියට සුගති වෙන්නෙත් නැහැ. කවුරුත් අරිහත් වෙන්නෙත් නැහැ. සිවුරෙන් ඒක කරන්න බෑ. හිතේ ගතියයි සුද්ධ වෙන්න ඕනේ. හිතේ ගතිය පූර්ණ වශයෙන් සුද්ධ වුණාට පස්සේ ඒක අරිහත්වය කියලා කියනවා. ඉතින් ඒක ටිකක් දිග ගමනක්. ඒක කරන්න බැරි නෑ. මේ පැහැදිලි කරලා දෙන්න පින්වතුනි මේ දිග ගමනට අරිහත්වයේ නැමැති ඒ දීර්ඝ ගමනට පළවෙනි අඩිතාලම තියන්න නම් මුලින්ම කරන්න ඕන ක්‍රමවේදය පින්වතුනි ওই හිතවල සුගති ක්‍රියාත්මක වෙන එක. දැන් ඔබ හොඳට හිතලා බලන්න. ඔබ ගත කරන දවසක් ගත්තොත් සාමාන්‍යයෙන් පැය 18ක් විතර ඔබ හැරිලා ඉන්නවා. ආන්ගේ ඇහැරිලා ඉන්න පැය 18න් 100ට කීයක් සුගති අදහස් වලද ඔබ ඉන්නේ කියලා. 100ට කීයක් දුගති අදහස් වලද ඔබ ඉන්නේ කියලා. ඔබ 100ට කොච්චර ප්‍රමාණයක් සුගති අදහස් වලද ඉන්නේ? ආන්ගේ ප්‍රමාණයට ඔබට පුණ්‍ය විපාකය ඇදෙනවා ඇති. ආන්නේ ප්‍රමාණයට ඔබට මේ කියපු දහම් වැඩෙනවා ඇති. නමුත් පින්වතුනි ඔබ ඒ පැය 18න් වැඩි කාලයක් ගත කරන්නේ දුගති වල නම් ඔබගේ ජීවිතයේ පින්වතුනි බොහෝ වෙලාවට මනුස්ස ශරීරයක් පමණක් දරාගත්ත දුගතිගාමී සත්වෙක්. දුගතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ පින්වතුනි. ආන්ගේ නිසා තමයි පින්වතුනි මේ සුගතිය හිතේ පවත්ව ගන්න ඕන කරන කරුණු ඔබ තේරුම් බේරුම් අරගෙන ඒවා දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ සඳහන් කරා පුන් කලසක් වෙන්න කියලා. බලන්න ඒක කොච්චර වැදගත් කාරණාවක්ද කියලා. පුන් කලසක් වගේ ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි නිරන්තරයෙන් අනිත් ලෝක සත්වයන් කෙරෙහි අප්‍රමාණ කරුණාදායාවෙන් කටයුතු කරනවා. ඒක තමයි උන්වහන්සේ කලින් දේශනාවල සඳහන් කරලා තියෙන්නේ සීල ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමි කියලා උදේට සිහි කරන්න, හවසට සිහි කරන්න, නිතර සිහි කරන්න කියලා.
පින්වතුනි සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමි කියලා හිතන හිත පවා සුගතිගාමි. ඔබගේ හිතේ පින්වතුනි ඔය අදහස දිගින් දිගටම තියෙනවා නම් හැමතිස්සෙම ඔබ යන තැන පින්වතුනි පුන් කලසක් තමයි. ඇයි මේ පුන් කලසක් කියන්නේ? ඔබ තැනකට ගියාට පස්සේ පින්වතුනි ඔබගේ හිතේ තියෙනවා නම් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමි කියන අදහස හොඳට පිහිටලා තියෙනවා නම් පින්වතුනි. දැන් ඒ වෙලාවේදී පින්වතුනි ඔබට ඇදෙන ඔක්කොම විපාක ඇදෙන එකක් ඇදෙන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම තව කෙනෙකුට යහපතක් කරන විපාකයක් විතරමයි එන්නේ. ඒකයි කිව්වේ පින්වතුනි. පින විතරක් මදි කියලා. අර කොටස කරන්න වීරිය කරන්න ඕනේ. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමි කියන අන්නේ ගුණය හිතේ ಗುಣ කරගන්න ඕනේ. ගුණයක් කියලා කියන්නේ ඒකනේ. ගතියක් කියලා දෙනවා ගතිය ಗುಣ කරගන්න ඕනේ. ಗುಣ කරගන්නවා කියලා කියන්නේ වැඩි කරගන්නවට. නේද? 2 හම්බුනාට පස්සේ 3ක් හම්බුනාට පස්සේ 4ක් හම්බුනාට පස්සේ ඒ හම්බ වෙන ටික ಗುಣ කරගන්න ඕනේ. ಗುಣ කරගන්න වැඩි අපිට කරන්න බෑ. නේද? අපිට ඒක කරන්න පුළුවන් කොටසක් නෙමෙයි. ඔබට ගති දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සීහල ගතියක් තිබුණා. ගතිය දැන් දෙනවා. දැන් ගතිය දීපු ඵලයට පිඟුතුනේ මේ ගතිය කොච්චර වෙලාවක ඔබ ගාව තියෙනවද කියන එක අපිට තීරණය කරන්න බෑ. මෙන්න මෙහෙම සීහල ගතියක් තිබුණා. මෙන්න මෙහෙම ගතියක් තිබුණා. සමගි සම්මානව කටයුතු කළා. මෙන්න මෙහෙම දන් දුන්නා. දානේ හරි වටින දෙයක් කියලා තේරුම් ගත්තා. මෙන්න මේ විදිහට සිල් රැක්කා. මෙන්න මේ පාප කර්ම කළේ නැහැ. මේවෙන් වැළකුණා. මෙන්න මේවා කළේ නැහැ. දස අකුසලයේ කළේ නැහැ. ආදි වශයෙන් ඕන තරම් මේ ගති දෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ගති දීපු ඵලියට ඒ ගති ಗುಣ කරගත්තේ නැත්තම් ගති ගුණ වල පිහිටනවා කියලා ගන්නෑ. ගති ගුණ වල පිහිටුවේ නැත්තම් පින්වතුනි සුගති ගති ඉන්නවා කියලා එකකුත් නැහැ. දැන් ඕන්තරම් මිනිස්සු ඉන්නේ පිටුනේ බනහන. මිනිස්සු ඕන්තරම් බනහන ඉන්නවා. නමුත් පින්වතුනි මැරලා දුගතිගාමී වෙනවා. ඇයි? ඉතින් ගති ටික අහගත්ත විතරයි. අහගත්ත ගති ටික ಗುಣ කරගත්තේ නැහැ. අහගත්ත ගති ಗುಣ කරගත්තේ නැති නිසා ගති ගුණ නැහැ. ඒක නිකන් කරන්න පුළුවන් කොටසක් නෙමෙයි. ඒකට වීරිය කරන්න ඕනේ. සීල ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමි කියලා උදේට මතක් කරන්න කියලා කිව්වා. සැත වෙනකොට මතක් කරන්න කියලා කිව්වා. ඔබ දිගින් දිගටම පින්වතුනි ආන් ඒ කොටස මතක් කරගත්තා නම් ඔබගේ හිතට නිකින් දිගටම ඔක ඇදිලා එනවා. ඇයි? ඒක සුදු ගතිය. සීල ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමි. ඒ සුදු ගතිය පිහිටන කෙනෙක් තමයි රහතන් වහන්සේ. එතකන් ඔබ ඒ ගතිය ඒ දක්වා ಗುಣ කරගන්න ඕනේ. එහෙම කරොත් තමයි ඒක පිහිටන්නේ. හොඳට තේරුම් ගන්න ඕන පින්වතුනි. ආන් එක තමයි අපි කියන්නේ ඔබ කරගත්ත මහා පින් කරගත්ත ඵලියට ඒවැ ප්‍රතිඵල එනවා කියලා එකක් නැහැ පින්වතුනි. ඔබ ගති දැනගත්ත ඵලියට ඒවැ ප්‍රතිඵල එනවා කියලා එකක් නැහැ. රිසල්ට්ස් එනවා කියලා එකක් නැහැ. ඒක තමයි පින්වතුනි මේ ගිහි ලෝකේ ඉන්න ගොඩාක් මිනිසුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ. ඇහුවොත් එහෙම පින්වතුනි ගතිත් දන්නවා. ඇහුවොත් එහෙම දහමක් දන්නවා. ඉතින් මහත්තයෝ තාම ඇයි මේ මද්ද්‍රව්‍ය පානය කරන්නේ? ඒක තමයි හාමුදුරනේ ඉතින් නවත්ත ගන්න බැරුණේ ඉන්නේ. හැබැයි බණක් දන්නවා. ඒක නැවතිලා නැහැ. බණක් දන්නවා. හැබැයි අනිත් මිනිසුන්ට හිඟි හිංසා කරන එක නැවතිලත් නැහැ. ඔක්කොම දන්නවා. හිඟි හිංසා කරන එක නැවතිලත් නැහැ. අර කියන දුරාචාර කරනවා නම් ඒව නැවතිලත් නැහැ. එකක්වත් නැවතිලා නැහැ. ඇයි ඒ? ගති දැනගත්ත ඵලයට පිඟුතුනිය ಗುಣ වෙන්නේ නැහැ. ආන් ඒකට වීරිය කරන්න ඕනේ. ආන් එහෙම කරොත් පිඟුතුනි ඒ කරන වෙලාවල් වලදී ඔබගේ පාප කර්ම අහෝසි වෙනවා. හිතට ඇදිලෙන එක. මොකද පිඟුතුනි ඒක තමයි ක්‍රමේ. රහතන් වහන්සේට පිඟුතුනි උන්වහන්සේ කරපු පාප කර්ම වල විපාක හිතට ඇදිලෙන එක නවතිලා තියෙන්නේ. නමුත් උන්වහන්සේ කායට ඇදිලෙන්න පුළුවන් බොහෝම කලාතුරකින්. එන දින සම්භාවිතය සෑහෙන්න අඩුයි. හිතට ඇදිලෙන්න හේතුවක් නැහැ. මොකද පින්වතුනි උන්වහන්සේගේ ගතිය සුගතියටත් එහා ගිහිලා තියෙන්නේ. ඒක අවර්ණ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවයේ අති උත්කෘෂ්ඨ ප්‍රමාණයක්. ඉතින් අපි එතෙන්ට යන්න කලින් අපි හැමතිස්සෙම උත්සාහවන්ත වෙන්න ඕනේ පින්වතුනි. ඔබගේ ගතිය
සුදු විදිහට තියාගෙන ඉන්න. ඒකට පිංගුතුනි ඔබට කියලා දීලා තියෙන දේවල් සුදු ගති ඔබ නිතර නිතර මනසිකාර කරන්න ඕනි. නිතර නිතර පිංගුතුනි ඒවා භාවිතා කරන්න ඕනි, බහුලී කතා කරන්න ඕනි. නිතර නිතර ඒවා මතක් කරන්න ඕනි පිංගුතුනි, ඒවා ක්‍රියාත්මක කරන්න ඕනි. ඒවා ක්‍රියාත්මක කරොත් පිංගුතුනි ආන්ගේ ගතිය ඔබගේ හිත පිහිටනවා. දවසේ වැඩි වෙලාවක් ඒ ගතිය ඔබගේ හිත පිහිටවල තියාගන්න පුළුවන් නම් ඔබ ඇත්තටම පිංගුතුනි මිහි පිටම ඉන්න දෙවි කෙනෙක් වගේ තමයි. බොහෝ වෙලාවක් පිංගුතුනි ඔබ දේව ගතිය නම් ඉන්නේ. ඔබගේ ශාරීරියේ මනුස්ස වුණාට ඔබ ඇත්තටම දෙවි කෙනෙක්. ඇත්තටම මේ වෙලාවේ ඔබගේ කය කල්ලා ගියොත් ඔබ අනිවාර්යයෙන් පිංගුතුනි කැමති උනත් අකමැති උනත් ඔබ උපදින්නේ දිව්‍ය ලෝකෙම තමයි. ඔබගේ හිත මනුස්ස ගතියක නම් තියෙන්නේ. ඔබ කැමති උනත් අකමැති උනත් ඒ වෙලාවට ඔබ උපදින්නේ මනුස්ස ලෝකෙම තමයි. එහෙනම් පිංගුතුනි මේ බලන්න හොඳට කරන්න පුළුවන් කාරණාවක් තියෙනවානේ. දැන් මේ කොරෝනා හැදිලා අද මෙච්චරක් මැරුණා, හෙට මෙච්චරක් මැරෙනවා. ඊයේ මෙච්චරක් මැරුණා, ගිය මාසෙ මෙච්චරක් මැරුණා. මැරෙනවා ඉවරයක් නැහැ. මේ මැරෙනවා කියලා වෙන්නේ ඔය කය කඩලා යන එක. ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි. මැරෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මැරුණාම ආයේ උපදින්නේ කොහෙද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් බොහෝ දෙනා කරන්නේ පිටුතුනි මැරෙනවා. ඉතින් අපි මැරෙනවා. ඉතින් මොකද කරන්නේ ඉතින් මොකද කරන්නේ ඉතින් අනේ ඉතින් අපි කරගත්ත පිනක් හරි පරිසම් දීලා අනේ ඉතින් දිව්‍ය ලෝකෙට හරි යා ගන්න පුළුවන් වුණොත් මනුස්ස ලෝකෙට හරි උපදින්න පුළුවන් වුණොත් නම් මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔහොම පුළුවන් වුණොත් කිව්වා කියලා පිටුතුනි මුකුත් වෙන්නේ නැහැ. ඕකත් හිතන වෙලාවේ කරන්න යමක් තියෙනවා. දැන් වාහනයක එන්ජින් එකක් කැඩිලා තියෙනවා. දැන් ගමන යන්න විදිහක් නැහැ. දැන් කට්ටියත් එක්ක වාහනේ එළියට බහැලා අනේ ඉතින් මේක ඉන්ජින් කැඩුණානේ ඉතින් දැන් අනේ යන්න වෙන්නේ නැහැ නේද මොකද කරන්නේ ඉතින් දැන් මොකද කරන්නේ ඉතින් මොනව කරන්නේද ඒක තමයි බලන්නකො ඉතින් මොනව කරන්නද ඉතින් දැන් එතන ඉන්න දෙපාර්ශ්වයත් එක්ක දෙපැත්තට ඕක කතා කර කර හිටිය කළා එන්ජින් එක හැදෙනවා ගමනේ යනවාද ඔය මොනවත් වෙන්නේ නැහැ ඔය ඕයන් වෙන්නේ බෙන්ගුවේ තවත් හිත උකටලි වෙන එක විතරයි හිත උකටලි වෙන එක විතරයි තියෙන්නේ මොකද්ද මොනවද කරන්න කී හිතේ ඉන්නේ නෙමෙයි තියෙන්නේ මේ වෙලාවෙත් හරියට මේ ක්‍රමවේදයේ තේරුම් අරගෙන කරන්න පුළුවන් දේ කරන්නයි තියෙන්නේ වෙලාවේ. ඒ වෙලාවෙත් පිංගුතුට බාහිර මෛත්‍රිය වඩා. ඒ වෙලාවෙත් බාහිර මෛත්‍රිය වඩා. ඇයි ඒ? අන්න ඒකෙන් තමයි ප්‍රයෝජනයක් වෙන්නේ. නැත්තම් පිංගුතුනි වැඩක් නැහැ කරන්න දෙයක් නැහැ අයියෝ කී හිටියා කියන එකෙන් පිංගුතුනි. හිත නෙගටිව් අදහස් වලින් පිරීලා යනවා මිසක් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද එහෙම කරන්න කියලා බුදු පියාණන් වහන්සේ කොහොක්වත් දේශනා කළත් නැහැ. නේද? දැන් ඔබ බය වුණොත් එහෙම මොකද්ද බුදු පියාණන් වහන්සේ මතක් කරන්න කියලා තියෙන්නේ? අර දජග්ග සූත්‍රය අරන් බලන්න. මොනවද කරන් තියෙන්නේ? අයියෝ බය වුණානේ කීකේ එහෙම දූ ඉන්නේ නෙමෙයි තියෙන්නේ. බය වුණ වෙලාවෙ පිංගුතුනේ ත්‍රිවිධ රත්නේ මතක් කරගන්න. මොකද්ද මතක් කරගන්න කියලා කිව්වේ? ත්‍රිවිධ රත්නේ අනන්ත අප්‍රමාණ ගුණය මතක් කරගන්න. බුදු පියාණන් වහන්සේලාගේ ගුණස්කන්ධය, ධර්ම රත්නයේ ගුණස්කන්ධය, සංඝ රත්නයේ ගුණස්කන්ධය. අන්නේ අප්‍රමාණ ගුණ ඒ වෙලාවට වන්දනා කරගන්න. ඇයි ඒ ගුණය වන්දනා කරගන්න වෙලාවදී පිංගුතුනි ඔබගේ හිත සුගතිය තියෙන්නේ. මොකද ඔබගේ හිත ඒ වෙලාවේ මානසිකාර කරන්නේ ගුණයක් ගැන. ගුණයක් ගැන මානසිකාර කරන්නේ. ඒකයි කියන්නේ අනිත් එක අගුණ දකින්න එපා කියලා. ඇයි? ඉතින් අනිත් එක අගුණ දකින්න වෙලාවෙදී පිංගුතුනි නිකන් දැකලා බලන්නකෝ. මොන බලන්න? මම මිනිස්සෙක් ඉන්නේ. ඒ මිනිසයාගේ ඔබ දැක ගම අගුණයක් මතක් වෙන්නේ. තව දුරටත් මේ මිනිසයාගේ මුණ දිහා බලාගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ බලන්න. ටිකක් කරලා යනකොට ඒ අගුණේ ಗುಣ වෙනවා. තව වැඩි වෙනවා. තව ටිකක් කරලා යනකොට තවත් වැඩි වෙනවා. ඊට පස්සේ ඒ අගුණේ තව අගුණයක් මේ මිනිසයාගේ තියෙන එක තවත් එකක් ඇදිලෙන්න හිතට. ඊට පස්සේ තවත් ටිකක් වෙලා මේ මිනිසයාගේ දිහා බලාගෙන හිටියොත් එහෙම තවත් ඒ අගුණේ වැඩි වෙනවා. ඉතින් හෙටත් මේ මිනිසයා වැසුරු කරොත් එහෙම ඒ විදිහටම නම් ඉන්නේ. එන්න පිංගුතුනි මේ මිනිස්යාගේ අගුණ පේන එක එන්න වැඩි වෙනවා. අගුණ පේන එක වැඩි වෙන්න මොකද්ද ඔබගේ හිතේ පහළ වෙන්නේ? මෙත්තාවද? නැහැ. එන්න ඔබට කේන්ති යනවා නැද්ද? දැන් බලන්නකෝ. ඔය හොඳටම කේන්ති ගිහිල්ලා අර කොටියෙක් වගේ මූණ හදාගත්ත මිනිස්සෙක් කවුරු හරි ඔය ගහ ගන්න බැන ගන්න වෙලාවකදී ಗುಣ නේද කියන්නේ එහා පැත්තේ ඉන්න කෙනා. දැන්
හොඳ කුණුහරුපයක් එහෙම කියලා ඈ බයිනවද මේ හැමදාම මල් පූජා කරන්න යනවා හැමදාම මල් පූජා කරගන්න යනවා හැමදාම භාවනා කරනවා ඈ අර සංඝ රත්නයේ ගුණ කියනවා ඈ බුද්ධ රත්නයේ ගුණ කියනවා ධම්ම රත්නයේ ගුණ කියනවා හිටපි කියලා බයිනවා ඔය මොකුත් කියන්නේ ඒ මනුස්සය ඒවා කරනවා ඒවා මුකුත් දෙන්නේ නැහැ. ඒ ඔක්කොම මැකිලා ගිහිල්ලා ඉවරලා පින්වතුනි. මේ මනුස්සයාගේ තියෙන අගුණ ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ දුගති ටිකක් තියෙනවනේ. අන්න ඒක කී කෑ ගහනවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි කියන්නේ ගුණේ දකින්න කියලා. ගුණේ වඩන්න කියලා. මොකද ගුණේ වඩන එකෙන් පින්වතුනි ගුණේ වඩන්න ඔබගේ හිත පුහුණු වෙනවා ගුණ දකින්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පින්වතුනි. කොහේ දැක්කත් ඔබට අන්නේ ගුණේ තමයි පේන්න ගන්නේ. ඉතින් එහෙම පේනවා නම් පින්වතුනි ඔබ ඉතින් දුකතිගාමී වෙන්න හේතුවක් නැහැනේ. ඔබ බලන්න ඕනේ දැන් මේ ලෙඩ රෝගී හැදිලා. දැන් ඔක්කොම තියෙනවා. දැන් ඔබ හැබැයි පිනුත් කරලා තියෙනවා. හැබැයි පින්වතුනි ඔබ මුළු දවසෙම මුළු රටේම ඉන්න මිනිස්සුන්ට බණින එක නම් කරන්නේ. වැඩක් නැහැ ඉතින් ඔය පින් කළාට. මොකද ඒක එක පිනක්වත් ඇදිලෙන්න කෝ හේතු? හේතු සකසන්නේ නැහනේ. සමානන්තර සකසන්නේ නැහනේ. හැබැයි අප්‍රමාණව පින් කරලා තියෙනවා. සෑහෙන්න පින් කරලා තියෙනවා. ඇති පදම් පින් කරලා තියෙනවා. නමුත් පින්වතුනි උදේ ඉඳන් රෑ වෙනකන් ටීවී එකේ යන අර තොරතුරු ටික බල බලා දොස් කියන එක නම් කරන්නේ හැමෝටම. අරයා අඩුපාඩු එයා එහෙම කරපු නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මෙයා මෙහෙම කරපු නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මේගොල්ලෝ මෙන්න මෙහෙම වැඩක් කරපු නිසා තමයි මේ මිනිස්සු ඔක්කොම මැරිලා තියෙන්නේ. මේකලට නම් සාප වෙන්න ඕනේ මේ කරපු වැඩේට. මෙහෙම කරන්න ඕනද මිනිස්සුන්ට කියලා පුළුවන් තරම් බනිනවා නම් පින්වතුනි මිනිස්සුන්ගේ අගුණ මතු කර ඒ මිනිස්සුගේ ගුණ යට ගහනවා නම් ඔබ පින්වතුනි උදේ ඉඳන් රෑ වෙනකම් මල් පූජා කරා කියලා ඔබට සුගතිගාමී වෙන්න හේතුවක් නැහැ. ඒකෙන් කියන්නේ සුගතිගාමී වෙන්නේ නැහැ කියලා. ඔය කොච්චර බැන හිටියත් පින්වතුනි අන්තිම මොහොතේ ඔබගේ හිත සුගති ගතියක පිහිටන්න ඕන යමක් හිතුනොත් එහෙම අන්න අනිවාර්යයෙන්ම ඔබ සුගතිගාමී වෙනවා. අන්න ඒ වෙලාවට ඔබගේ පිනක් ඇදිලා එනවා. බලන්න පින්වතුනි අන්න ඒ කොට හොඳට පුහුණු කරගන්න. දැන් ඔබ හැම කෙනාම දැන් මේ බණහන පිරිස ඔබගේ ජීවිතයේ අතීතය ඇදලා ගත්තොත් එහෙම මතක් කරගත්තොත් එහෙම ඒ අතීතේ ඔබ ඕන තරම් පින් කරලා ඇති. විවිධාකාරයෙන් පින් කරලා ඇති වගේ පවුත් කරලා ඇති. හැබැයි වැඩිපුර පින් කරලා ඇති දැන් ඉතින් මේවට සහසම්බන්ධලා ඉන්න පිරිස නා. ඒ පින් කර පමණට වැඩක් නෑ පින්වතුනි. ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න පින්වතුනි ඔබගේ හිත සුගතිය තියාගන්න බැරි නම් ඔබ සුගති අදහස් තියෙන පිරිසව ඇසුරු කරන්න එහෙනම්. ඒක කියන්නේ පින්වතුනි තමාට පිට තමාමම තමයි. නේ? බුදු පියාණන් වහන්සේට කරන්න දෙයක් නැහැ. මේ ධර්ම දේශනා කරන මහා සංඝයාට කරන්න දෙයක් නැහැ. ඔබගේ පිහිට ඔබම තමයි. ඔබ දක්ෂ වෙන්න ඕන පින්වතුනි. ඔබගේ පිහිට ඔබම කරගන්න. නේද? අක්කාතාරෝ තථාගතෝ ආහ. පටිපන්නා පමොක්ඛන්ති ඥායනෝ මාර බන්ධන. බුදු පියාණන් වහන්සේලා මේ මහා සංඝරත්නේ ඔබට කරන්න ඕන දේ කියනවා විතරයි පිටුදේ. එතනින් එහාට ඔබ තමයි දන්නේ ඒක මොකද්ද කරන්න කියලා. දැන් මේ බණ අහන වෙලාවෙ නා ඔබගේ හිත දැන් බොහොම සුගති මට්ටමක තියෙන්නේ. ඇයි? මේ කියන්නේ යහපත් දේවල්. නමුත් පිටුදේ දවසේ මාසේ එක දවසක බණ ටික අහලා අනිත් මුළු මාසේ පුරාවටම ඔබ කරන්න පිටුදේ පිරිසත් එක්ක එකතු වෙලා අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කී අනිත් මිනිස්සුන්ට බයින් එක නම් ඉතින් පිටුදේ දැන් කොහොමද ඔබ සුගතිය උපදින්නේ? හදිසි මැරුණොත් එහෙම ලෙඩේ හැදිලා. කොහොමද ඒක කරන්නේ? අන්න ඒක ඔබ තේරුම් ගන්න පිටුතුනි මිනිස්සු දැන් ඔබගේ වටේ පිටේ ඉන්න පිරිස හැමතිස්සෙම පිටුතුනි ඔබගේ හිත සුගතිය තියන්න ඕන දේවල්ම නම් කතා කරන්නේ. දැන් ඔබ දක්ෂ වෙන්න ඕන වෙලාවට. කොහොමද? ඒ අයට ඔබ දන්න සුගති කියලා දෙන්න. දැන් මිනිස්සෙකුට සුගති කියලා දීලා නැත්තම් සුදු ගති කියලා දීලා නැත්තම් ඉතින් ඒ මනුස්සයාට හිතෙන්නේ දුගතියෙන් තමයි. ඉතින් එයාට සුගතිය දේවල් හිතෙන්න හේතු නැහනේ. සුදු ගති කියලා දෙන්න. කියලා දුන්නොත් එයාට ඊට පස්සේ ඒවා හිතේ. ඔබගේ දරුවට බැන ඉන්න එපා පිටුතුනි මේ කරන තරමක් කරන්නේ මේ දහබලු වැඩමනේ. මේ මනුස්සයා කරන තරමක් කරන්නේ දහබලු වැඩමනේ. ඉතින් ඒක ඔහෙම කොච්චර කී හිටියත් පිටුතුනි කවදාවත් ඒ දහබලු වැඩ වලින් ඒ හිත මිදෙන්නේ නැහැ. කී හිටියට මිදෙන්නේ නැහැ. ඒ හිත දහබලු වැඩ වලින් මුදවන්න ඕන නම් ඔබේ හිතට දෙන්න පිටුතුනි එහෙම වෙන්න ඕන කරන හේතු ටික. ඒ කියන්නේ සුදු ගති කියලා දෙන්න. දිගින් දිගටම කියලා දෙන්න. දිගින් දිගටම මේ සුදු ගතිය සමාදන් කරවන්න.
දිගින් දිගට මේවා ක්‍රියාත්මක වෙන්න හේතු කියලා දෙන්නේ. ඒ වගේම තමයි ඒවැ කරන නිසා එන යහපත කියලා දෙන්නේ. අන්න එහෙම කරන්න පිංගුතුනි ඒ හිතේ පළපදියම් වෙනවා. සුදු ගති උපදින්න ඕන කරන හේතු. ආන් එතකොට පිංගුතුනි ඔබ කැමතුණත් අකමැතුණත් ටික කාලයක් යනකොට ඒ මනුස්සයා සුදු ගති හිතේ පිහිටපු කෙනෙක් බවට පත් වෙයි. අන් එහෙම වුණොත් එහෙම පිංගුතුනි ඒ කෙනා ක්‍රියාත්මක කරන දේවල් දැක බලාගෙන ඔබගේ හිත සුගතිය පිහිටයි. අන්න එහෙම තමයි ඔබගේ පවුල හදා ගන්න ඕනේ. අපිට ලොකු රාජකාරියක් තියෙනවා කරන්න. නමුත් ඉතින් විහාරස්ථානයේ ඉන්න ස්වාමින් වහන්සේ නමකට ඉතින් එහෙම ලොකුවට කරන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේලා බැලූ තැන ඒ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක කියන්නේ පිංගුතුනි. ඔබ සමානන්තරේ හදා ගන්න ඕනි. ඔබ කරගත සියලු පිං ඔබ ගාවට ඇදිලා එන්න. ඔබ සමානන්තරේ හදාගත්තේ නැත්නම් පිංගුතුනි. ඔබට එතනින් එහාට ඔය කොයි පිං කොයිතරම් කරගත්තත් පිංගුතුනි එකක්වත් ඇදිලා එන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට බලන්න අද උදේ ඉඳලා මේ දක්වා ඔබ සෑහෙන්න පිං කරගන්න නැතිනේ. ඉතින් මේ කරගත පින් ටික ඔබට හෙට මේ පින්වල ප්‍රතිඵල ලබන්න ඕන නම් මොකද කරන්න තියෙන්නේ? මේ කරගත්ත පින්වල ප්‍රතිඵල හෙට ලබන්න ඕන නම් පින්වතුනි ඒකට ඕන සමානන්තරය හදන්න හෙට. ඒ කියන්නේ ඔබට කවදාවත් අද බණ ටිකක් අහලා ඉවරලා නිකන් හිටියා කියලා පින්වතුනි මේ ගමන මේ සසර යෝගයෙන් එතර වෙන්න නම් බෑ. එතර වෙයි. කවදද කියන්න නම් බෑ අපිට. ඒක තීරණය කරන්න ඔබ. අද දවසෙන් පින්වතුනි මේ වැඩසටහනට සහසම්බන්ධ වෙලා අනන්ත අප්‍රමාණ පින් කරගෙන පින්වතුනි නමුත් ඔබ හෙට ඉඳලා කත කරන්නේ ඊයේ ගත කරපු જાතියේ ජීවිතයක්ම නා මේ කරගත්ත පින් ටික බින්දන් ස්ටෝ වෙලා තියේ ඇදිලා නම් එන්නේ නැහැ. ඔබගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන පින්වතුනි. හැම තැනින්ම වෙනස් කරගන්න ඕනේ. මේ ඔබට ඇහෙන සුදු ගති අමතක වෙනවා නම් පින්වතුනි කොහේ ලියලා තියාගන්න. ඔබට නිතර පේන තැන්වල පොඩි පොඩියට ලියලා තියාගන්න. ඔබ දන්න අයට කියන මට මේව නිතර මතක් කරන්න කියලා. දැන් ඔබට සුදු ගති ඕන තරම් කියලා තියෙනවා මේ දේශනා මාලාව පුරාවටම කිව්වනේ. ඒවා අනිත් අයට කියලා දෙන්න, අනිත් අයට මතක් කරන්න කියන්න. අන්න එතකොට පින්වතුනි ඔබට පුළුවන් ඔබගේ හිත සුදු ගතිය තියාගන්න. අන්න එතකොට පින්වතුනි බය වෙන්න කාරියක් නැහැ. ඔබ අහන මේ දහම ඔබට ඒ වෙලාවට වැටහිලා එයි. ඒක තමයි විදිය.